නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, හිදෝගම මහගිරිල්ල නිකවැරටි යන ලිපිනේ පදිංචි පින්වත් එම්.එම්. සමුද්‍රිකා සඳමාලී මාන්නපිරුම මහත්මිය විසිනුයි අද දවසේ මේ උතුම් සංඝ සරණ සදහම් දේශනාවට දායකත්වයෙන් දරන්නේ තමන්ගේ නමින් මීට වර්ෂයකට පෙර මිය පරලෝ ගිය 2020 සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා මිය පරලෝ ගිය පින්වත් එම්.එම්. ජිනදාස පියාණන්ට පින්පෙත් අනුමෝදනා පිණිසයි අද මේ ධර්ම දානමය පින්කම මේ විදිහට සිද්ධ වෙන්නේ. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපට දේශනා කළේ අපිත් එක්ක එකට ජීවත් වෙන ඥාතීන් හිත මිත්‍රාදීන් මිය පරලෝ ගියාට පස්සේ කෙලෙහි ගුණ දන්නා ඥාතීන් විදියට අපි ඥාති ධර්ම ඉෂ්ට කරන්න ඕන. ඒ ඥාති ධර්මයේ කියලා කියන්නේ මොකක්ද? මනාකොට පින් රැස් කරලා පින අනුමෝදන් කරන එක. ඒ හින්දා අද ධර්ම දානය කරන පින්වතුන්ලා ගොඩාක් සතුටු වෙන්න, තමන්ගේ පියාණන්ට එහෙම නැත්නම් තමන්ගේ ඥාතිවරයාට පරලෝ ජීවිතයට පින් අනුමෝදනා පිණිස පින්වතුන්ලා සිද්ධ කරන්නේ උදාර ධර්ම දානය. මේ ලෝකයේ දාන අතරේ අග්‍රම දානය. යම් දානයක් නිසා කෙනෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සැපවත් වෙනවා නම් ඒ දානය ධර්ම දානයයි. ධර්මයේ දන් දීම නිසා ධර්මයේ ලබන අය මෙලොව ජීවිතයේ යහපතද ලබන්නේය, පරලොව යහපතද ලබන්නේය, සංසාර ගමනම සැපවත් කරගන්නේය. එතකොට දහම් පදයක් අහන්න සලස්සනවා කියන එක කෙනෙකුගේ ජීවිතේට මෙලොව පරලොව දෙලොවේම යහපතත් සංසාර ගමනේම යහපතත් දුන්නා වෙනවා. දැන් අද මේ ශ්‍රද්ධා රූප වාහිනියෙන් අහන්න ලැබෙන ධර්ම දේශනාව ශ්‍රද්ධා YouTube නාලිකාවලට එකතු වුණාම අන්තර්ජාල අවකාශයේත් බොහෝ කාලයක් මේ බණපදේ අහන්න අවස්ථාව සැලසෙනවා. ඒ හින්දා ධර්ම දානය සිද්ධ කරන පින්වතුන්ලට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. අද දවසේ තමන්ගේ ඥාතිවරයාට පින් අනුමෝදනා පිණිස කරන මේ ධර්ම දානය බොහෝ දිනකුගේ ජීවිතේ යහපත පිණිස සැපේ පිණිස පවතිනවා. මේ සංඝ සරණ දේශනා මාලාවේදී අපි සංගරුවනේ උතුම් ගුණ ඉගෙන ගත්තා. සංඝ සරණ කියන ග්‍රන්ථය ඇසුරු කරගෙන. ඇත්තෙන්ම අද මේ දේශනා මාලාවේ සංඝ සරණ කියන ග්‍රන්ථයේ අවසාන කොටස තමයි ඉගෙන ගන්න ලැබෙන්නේ. අද දේශනාවෙන් සංඝ සරණ ග්‍රන්ථයේ සඳහන් වෙන කරුණු අපි අවසන් කරනවා. නමුත් සුපින්වතුන්ලාට මේ සංඝ සරණ දේශනා මාලාව දිගින් දිගටම සම්බන්ධ වෙලා තවදුරටත් සංගරුවනේ ගුණ ඉගෙන ගන්නට අවකාශය තියෙනවා. සංඝ සරණ ග්‍රන්ථයේ 44 වෙනි කතා ප්‍රවෘත්තිය පාංශකූලික තෙරවත. ඒක බොහොම අසිරිමත් සිදුවීමක්. ඒ කාලේ පින්වතුනේ මේ ලංකා භූමියේ එක පාංශකූලික තෙර වහන්සේ නමක් වැඩ හිටියා. පාංශකූලික තෙර නමක් කියලා කියන්නේ පින්වතුනේ දූතාංගයක් සමාදන් වෙලා ඉන්නවා පංශකූලිකාංගය. මොකද්ද පංශකූලිකාංගය කියලා කියන්නේ? මිනිස්සු විසින් ප්‍රයෝජනයට අරගෙන අහක දාපු වස්ත්‍ර එකතු කරලා තමයි සිවුර සකස් කරගන්නේ. මිනිස්සු පූජා කරන සිවුරු පිළිගන්නේ. සිවුරු පිණිස පූජා කරන වස්ත්‍ර පිළිගන්නෙත් නැහැ. කවුරු හරි ප්‍රයෝජනයට අරගෙන විසික් කරපු එකක්, සොහනේ දාලා තියෙන එකක්, පාරායිනේ දාලා තියෙන එකක්, කසල ගොඩේ තියෙන රෙදි කෑල්ලක් පිරිසිදු කරලා තමයි
තමන්ගේ සිවුර සකස් කරගන්නේ රෙදි කෑලි කෑලි මූට්ටු කරලා සිවුර හදනවා. ඉතින් මේ පාංශකූලික භික්ෂූන් වහන්සේ එක කාලෙක සිතුල්පව්වේ දාගෙබ් වහන්සේ වන්දනා කරන්නට පැමිණියා. පැමිණිලා සිතුල්පව්වේ බොහෝ කාලයක් වැඩ වාසය කරනකොට උන්වහන්සේගේ සිවුර දි รา පත් වුණා. අහක දාපු රෙදි කෑලි වලින් සිවුරක් සකස් කරගත්තාම ඒ සිවුර වැඩි කල පවතින්නේ නැහනේ. මොකද කොහොමත් අහක දාපු රෙදි කෑලි කියලා කියන්නේ යම් පමණක් දිරලා දුර්වල වෙච්චි වස්ත්‍රනේ. එතකොට ඒවට වැඩි පැවැත්මක් නැහැ. ඉතින් සිවුර ඉක්මනින් දිරන්න ගත්තා. එතකොට ඕන්න දැන් තෙරුන් වහන්සේට කල්පනාවක් ආවා දැන් මගේ මේ සිවුර දිරලා අලුතෙන් සිවුරක් කරන්න රෙදි කෑලි හොයාගන්න ඕන. දැන් පිණ්ඩපාතේ වඩිනකොට හොඳ අවධානයකින් යනවා. මිනිස්සු බැහැර කරපු වස්ත්‍රයක් යන්තනක තියේවිද කියලා. එතකොට උන්වහන්සේ දවසක් තවත් භික්ෂුවක් එක්ක පිණ්ඩපාතේ වඩිද්දි දැක්කා කසල ගොඩක නිල මැස්සෝ ගැවසී ගත්ත අසූචි තැවරිච්චි රෙදි කෑල්ලක් වීසි කරලා තියෙන හැටි. මේ රෙදි කෑල්ල දැක්කාට පස්සේ ඒ පාංශකූලික භික්ෂූන් වහන්සේ තමන් වහන්සේගේ පාත්‍රයේ තවිකේ ලාගෙන අර රෙදි කෑල්ලට දොහොත් මුදුනේ තබාගෙන වන්දනා කළා. සාදු සාදු කියලා ගෞරවයෙන් අර රෙදි කෑල්ලට වැන්දා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේ අහනවා ආයස්මතුනි මොකක් නිසාද ඔබ මේ කසල ගොඩේ තියෙන රෙදි කෑල්ලකට වඳින්නේ? මේ කසල ගොඩකට අසූචි තැවරිච්ච රෙදි කෑල්ලකට මෙහෙම වන්දනා කරන්නට හේතුව මොකක්ද? එතකොටයි පාංශකූලික තෙරුන් වහන්සේ මේ විස්තරය කිව්වේ. ආයස්මතුනි අපි අසා තිබෙනවා නොවේද අපගේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පුණ්ණානම් වූ දාසියගේ ඇඟ දැවටි තිබුණු වස්ත්‍ර කැබැල්ල පණුවන් සලා අමුසොහොනින් ගත්තා කියන කාරණේ අපි අහලා තියෙනව නේද? පුණ්ණා කියන දාසී මිය ගියාට පස්සේ ඒ දාසියගේ ශරීරයේ උතලා තිබුණු රෙදි කෑල්ල ඒ භාග්‍යතුන් වහන්සේ දකින්න කාලේ වෙනකොට මේ නොයෙක් පණුවන්ගෙන් ගැවසී තිබුණා. එතකොට ශාස්ත්‍රූන් වහන්සේ ඒ පණුව ගසා දාලා ඒ රෙදි කෑල්ල අරගත්තා කියන කාරණේ ඔබ අසා තිබෙනවා නේද? එහෙයින් එවැනි අචින්ත්‍ය වූ ගුණ ඇති ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේටම වන්දනා කළෙමි. මේ රෙදි කෑල්ල දකින්නකොට බුදුරජාණන් වහන්සේව මතක් වුණා කිව්වා. ශාස්ත්‍රූන් වහන්සේව මතක් වෙලා ශාස්ත්‍රූන් වහන්සේටයි මේ වන්දනාව සිද්ධ කළේ. අහෝ බඳු අසිරිමත් ගුණ ඇති අචින්තනීය ගුණ ඇති මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා අර රෙදි කෑල්ලට නෙවෙයි කියනෝ වැන්දේ. බුදුරජාණන් වහන්සේටයි වන්දනා කළේ. බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරලයි මං වන්දනා කළේ කියලා ඒ පාංශකූලික තෙරුන් වහන්සේ පිළිතුරු දුන්නේ. පාංශකූලික තෙරුන් වහන්සේට ඒ වෙලාවේ ඇතිවෙච්චි භාග්‍යතුන් වහන්සේ ගැන ඇතිවෙච්ච ප්‍රසාදේ කොච්චරද කියන්න පින්වතුනේ. උන්වහන්සේ පිණ්ඩපාතින් පස්සේ එහිම වැඩහිඳ විදර්ශනා වඩා තුන් මග තුන් ඵලයට පැමිණ ඒ කිව්වේ අනාගාමී ඵලය සාක්ෂාත් කළා. ඊට පස්සේ කසලගඩ තිබූ රෙදි කඩ අරගෙන තමන් වහන්සේ සිවුරක් සකස් කරගත්තා. අර කසලගොඩේ තිබුණු මේ රෙදි කෑල්ලත් උන්වහන්සේම අරගත්තා. අරගෙන තමන් වහන්සේට සිවුර සකස් කරගන්නකොට ඒ රෙදි කෑල්ලත් එකතු කරගත්තා. මහා ශාස්ත්‍රූ ගෞරවයකින් යුක්තව බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරගෙන වන්දනා කරපු රෙදි කෑල්ලනේ. ඒ තමන්ගේ සිවුරේ යම් තැනක තැම්පත් කරගත්තේ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒ සිවුරම පොරවාගෙන පාචීන ඛණ්ඩ රාජ්‍යයට ගිහිල්ලා භාවනා කළා. තවදුරටත් හිත දියුණු කරලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඉතින් ඒ විදිහට ශ්‍රාවක සංඝරත්නය එහෙම නැත්නම් සංඝරුවන කියලා කියන්නේ පින්වතුනේ ශාස්ත්‍රූන් වහන්සේ ගැනම හිතුවිල්ල හැමතිස්සෙම ජීවිතේ තිබ්බ පිරිස. බලන්න රෙදි කෑල්ල දකින්නකොට මතක් වුණේ බුදුරජාණන් වහන්සේව.
ඉතින් අපිත් අපේ ජීවිතේ පින්වතුනේ ශාස්ත්‍රූන් වහන්සේව නිතර සිහි කිරීම කියන එක එකතු කරගෙන තිබුණොත් ඒක අපිට විශාල පිහිටක්, විශාල රැකවරණයක්. දැන් එහෙම තිබලා තියෙනවා අතීතේ. අපේ මේ ලංකා භූමියේම බුදුරජාණන් වහන්සේව එහෙම සිහි කරගන්න දක්ෂ වෙච්ච අය අසිරිමත් වූ දිව්‍ය සම්පත්තිය ලැබුවා. එහෙම ප්‍රවෘත්ති අපිට කියවන්න අහන්න ලැබෙනවා. දැන් එක අවස්ථාවක් තියෙනවා ගොපලු දරුවෙක්. ওই දෙදුරෝයි පැත්තට වෙන්න මේ සිද්ධිය උනේ. ඒ ගොපලු දරුවා තමන්ගේ හරක් ටික දක්කාගෙන අරන් ගිහිල්ලා තනකොළ තියෙන තැනකින් මේ හරකුන්ව මුදා හැරියා. දැන් හරක් තනකොළ කනවා. හරක් ගැන අවධානයෙන් ඉන්නත් එපෙයි. හරක් ගැන අවධානයෙන් හරක් පේන සීමාවේ රුක් සෙවණකට මේ ගොපලු දරුවා විවේක ගැනීම පිණිස එනවා. ඒ රුක් සෙවණට එනකොට ඔහුට දකින්න ලැබුණා කියනවා මේ බොකල වැලක එක යායට මල් පිපිලා. බොකල වැල් වල පිපෙන මල පින්වතුනේ සුදු පාටයි. සුදු පාටට මල් පිපිලා තියෙනවා. දැක්ක ගමන් හිත පැහැදුනා. මතක් වුණේ බුදුරජාණන් වහන්සේව මල් පිපිලා, ලස්සනට මල් පිපිලා. ලස්සනට මල් පිපී තියෙද්දී ඒ මල් කා උදෙසාද? බුදුරජාණන් වහන්සේ උදෙසා. ඔහු කල්පනා කළා තිලෝගුරු අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසායි මේ මල්. අර සුදු මල් ටික කොහොම කඩාගත්තා. දැන් කඩාගෙන ඔහුට පූජා කරන්න ඕන බුදුරජාණන් වහන්සේට මේ මල්. හැබැයි ඒ ළඟපාතකට වෙන්න සෑයක්වත්, බෝධියක්වත්, පිළිමයක්වත් නැහැ. වටපිට බැලුවා. බලද්දී පේනවා ලොකු තුඹසක් තියෙනවා. මොහු කල්පනා කළා බුදුරජාණන් වහන්සේ උදෙසා කරූපු සෑයක් කියලා හිතන්න ඕන මේ තුඹහ. මම දැන් මේ තුඹහ සෑය කොට සලකනවා. එහෙම හිතුවා. එහෙම හිතලා අර බොකල වැල්ලේ ඒ මල් ටික ඔක්කොම හරි ලස්සනට සැරසිල්ලක් වගේ සකස් කළා තුඹස වටේට. දැන් ඔහුට මේ තුඹහක් කියන සංඥාවක් නැහැ. ඔහුට තියෙන්නේ සෑරජානන් වහන්සේ නමක් කියන අදහස. ඉතින් හිතාගන්න බෑ ඔහු ඒ කරපු පින්කම. ඒකේ ඵල විපාකේ තේරෙන්නේ ඔහු ඒ පින්කමේ අසිරිය විඳින කොටයි. ඇතෙම භාග්‍යතුන් වහන්සේ උදෙසා කෙරෙන ස්තූප ගැන ස්තූප කතාවේ සඳහන් වෙන්න පින්වතුනේ බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම පිණිස තැනෙන ස්තූප තියෙනවා කියනවා. ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ස්තූප. දැන් මේ ලංකා භූමිය ගත්තොත් කොච්චර තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්වර්ණමාලී මහසෑය, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න සේරවිල මංගල මහසෑය, බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ ඉන්න මිහින්තලාවේ සෑය, භාග්‍යතුන් වහන්සේගේ ග්‍රීවා අස්ති ධාතුන් වහන්සේ වැඩ ඉන්න මහියංගන සෑය, බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ වැඩ ඉන්න තූපාරාම මහසෑය. මේ විදිහට කොච්චර සෑරජාන් වහන්සේලා වැඩ ඉන්නවද? ශාරීරික ධාතුන් වහන්සේලා දරාගෙන. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ පාරිභෝගික වස්තු, පාරිභෝගික ධාතුන් වහන්සේලා තැන්පත් වෙලත් සෑරජාන් වහන්සේලා තැනවී තියෙනවා. ඊළඟ එක තමයි උද්දේශික ස්තූප. උද්දේශික කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුවක් හෝ පාරිභෝගික ධාතුවක් නැහැ. හැබැයි ඒ සෑය කරවලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා කියලා. ඒකට කියනවා උද්දේශික. ඉතින් හරියට අර මේ තුඹස උද්දේශික සෑයක් වගේ. ඔහු තුඹස වටේට මල් පූජා කළා. වැඩි වෙලාවක් ගත වුණේ. ඔහු මිය පරලෝ යනවා. ජීවිතය කියන එක අවිනිශ්චිතයි. කොයි වෙලාවෙ මොනවා වෙයිද කියලා කියන්න බෑ. ඔහු මිය ගියා. මිය ගොස් තුසිත දෙව් භවනේ සුදෝවන් පැහැයෙන් බබලන මහා දේව පුත්‍රයෙක් බවට පත් වෙලා උපන්නා. දැන් අද අපි මේ බණ කතා කියනකොටත් ඔහු මේ වෙද්දී තුසිත දෙව් භවනේ සුවසේ වාසය කරනු ඇති. ඉතින් ඒ නිසා ශාස්ත්‍රූන් වහන්සේ ගැන පවතින සිත කියලා කියන්නේ
අපිට හරි ප්‍රයෝජනවත් එකක්. බලන්න මේ පාංශකූලික භික්ෂූන් වහන්සේත් නිතර ශාස්ත්‍රූන් වහන්සේ ගැනම හිත පැවැත්තුවා. එතකොට අපි අර ඉගෙන ගත්ත ගොපල දරුවෙකුගේ සිද්ධිය ගත්තොත් ශාස්ත්‍රූන් වහන්සේ ගැනම හිත පැවැත්තුවා. ඉතින් සංඝසරණ ග්‍රන්ථයේ මෙන්න මේ විදිහට මේ ගැන සඳහන් වෙනවා. මෙසේ සර්වඥයන් වහන්සේ කෙරෙහි කළ භක්තියෙන් හා පක්ෂපාතයෙන් කසල ගොඩ තිබූ කඩරෙද්ද පවා වැඳ ඇරගෙන විදර්ශනා වඩා රහත් වූ පාංශකූලික තෙරුන් වහන්සේ ආදී කොට ඇති සුපිරිපන් මහා සංඝයා වහන්සේ සරණ යමි. සංඝ සරණ යා යුතුය. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යනකොට ඒ සරණ යන වෙලාවට සිහිය නගා ගන්න කියනවා. මේ අහක දාලා තිබුණු වස්ත්‍රයටත් ශාස්ත්‍රූන් වහන්සේගේ ගුණකඳ සිහි කරලා වන්දනා කළා මේ සංගරුවන. එහෙම පිරිසක් තමයි අපි සරණ ගියේ. බුදුරජාණන් වහන්සේව ඉර මණ්ඩල කරගෙන හිටපු පිරිසක් අපි සරණ ගියේ කියලා අපි නිතර සිහි කරනවා නම් ඒක තමයි පින්වතුනි සංඝ සරණ කියලා කියන්නේ. ඒ උත්තමයන් වහන්සේලාගේ ගුණය අපේ හදවත් වලට දැනෙනවා. ඒ වගේමයි ඒ උත්තමයන් වහන්සේලා ජීවිතේ අනුගමනය කරපු ඒ සුන්දර දේවල් අපිටත් ටික ටික අපේ ජීවිතේ හුරු කරගන්න අවකාශ ලැබෙනවා. දැන් මේ කාරණේ සිහිපත් කරගන්න කෙනාට මේ සංගරුවන ගැන හිත අපහදින්නේ නැහනේ. උතුම් සංගරුවන කියලා කියන්නේ මේ වගේ ගුණ දරාගෙන හිටපු පිරිසක් කියන එක විතරයි මේ හිතේ වැඩ කරන්නේ. අපි මේ ජීවත් වෙන කෙටි කාලවකවානුවේදී අපිට සංගරුවන ගැන සිත් අපහදව ගන්න නැතුව ඉන්න ලැබුණොත් ඒක පින්වතුනි මහා භාග්‍යයක්, මහා වාසනාවක්. සංගරුවන ගැන සිත් අපහැදුනොත් පාඩුව Tamanටයි. සංගරුවන ගැන හිත පැහැදුනොත් ලාභෙත් Tamanටයි. ඒ නිසා මේක තමන්ගේ පෞද්ගලික එකක්. අපි ඒකට උපකාර පිණිසයි මේ වැඩසටහනේදී ඔබට සංගරුවනේ ගුණ කියා දුන්නේ. මොකද මේ කාල වකවානුව වෙනකොට ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ පැවතුම් දකිද්දී අර සංගරුවන ගැන සිත හරියට පහදව ගත්තේ නැති කෙනෙකුගේ සිතට යම් වික්ෂිප්ත භාවයක් හටගන්න පුළුවන්. මේ භික්ෂුන් වහන්සේලා මෙහෙම කටයුතු කරනවානේ කියලා. මේ වර්තමානයේ අය ගැන බලන්න ගත්තොත්. නමුත් අපි සිහි කළ යුත්තේ අතීතයේ වැඩ හිටපු උදාර ගුණ දැරූ පරම්පරාවෙන් පරම්පරාවට ගුණ කතාව දරාගෙන ආපු සංගරුවන ගැනයි. ඒ සංගරුවන ගැන තමයි අපි දරාගත යුත්තේ, සිත පහදවාගත යුත්තේ. මෙහි සඳහන් වෙනවා 45 වෙනුව මහා නාග තෙරවත. මේ මහා නාග තෙරුන් වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේ එක කාලෙක තමන් වහන්සේගේ මෑණියන් දැකීම පිණිස ගමට වැඩම කළා. ගමට වැඩම කරලා පිඩුසිගා වැඩලා අම්මාව බැහැ දැකලා කතාබස් කරලා ගමේ තිබුණු විහාරයට උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්නේ. ඉතින් උන්වහන්සේ විහාරයේ තමන් වහන්සේගේ කුටියේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. නිරෝධ සමාපත්තියට සමවැදුනහම ඒ සමාපatti සුවයෙන් ඒ උත්තමයා යලි නැගිටින්නේ අදිෂ්ඨාන කරපු කාලවකවානුව ගත වුණාමයි. දැන් මේ තෙරුන් වහන්සේ යම් කාලවකවානුවක් අදිෂ්ඨාන කරගෙන තමයි නිරෝධ සමාපත්තියට සමවැදුනේ. ඔය වෙලාවේ පින්වතුනේ ගින්නක් හටගත්තා. දැන් ගිනි ගත්තා. විහාරේ ගිනි ගත්තා. අනිත් භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේලාගේ සිවුරු පිරිකර ආදී අරගෙන එළියට ආවා. දැන් එක තෙරුන් වහන්සේ නමකගේ කුටියේ දොර වහලා. මිනිස්සු කලබලෙන් ඒ තෙරුන් වහන්සේගේ කුටිය විමසවුවා. දැන් කුටියේ දොර වහලානේ. කුටියේ දොර ඇරලා බැලුවා. ඇරලා බලනකොට පළඟ බැඳගෙන වාඩි වෙලා ඉන්නවා. මුළු විහාරෙම ගිනි ගන්නවා. උන්වහන්සේට ඒක අවධානයක් නැහැ. මේ මිනිස්සු තේරුම් ගත්තා මේ උත්තමයා නම් විශේෂ සමාපත්තියකට සම්බන්ධලා මිනිසුන්ගේ හිත හරියට පැහැදුනා. මිනිස්සු ගින්න නිවලා ඒ කටයුතු ඔක්කොම අවසන් වෙනකොට ඕන්න මහා නාග තෙරුන් වහන්සේ සමාපatti සුවයෙන් නැගිට්ටා. ඒ සමාපatti සුවයෙන් නැගිටිනකොට
මේ තෙරුන් වහන්සේ ගැන ගුණ රාවේ හැම තැනම පැතිරිලා. ගමේ පිරිස නොයෙක් පුද පූජා අරගෙන මහානාග තෙරුන් වහන්සේව දකින්න පැමිණිලා. මහානාග තෙරුන් වහන්සේ කල්පනා කළා මම ප්‍රකට වුණා. මේ සිදුවීම නිසා මා ගැන ප්‍රකට වුණා. මේ ලංකා භූමියේ ඉන්න මිනිස්සු දැන් මං ගැන දන්නවා. දැන් මට මෙහි වාසය කරන්න සුදුසු නෑ. මෙහි කියනවා ඒ උත්තමයා ඒ මොහොතේම අර මහා ජනකාය බලාගෙන ඉද්දි ආකාශයට පැන නැගී පුවඟු දිවයිනට වැඩම කොට වදාළසේක. උන්වහන්සේ පුවඟු දිවයිනට වැඩියා. ලංකා භූමිය අතහැරියා. ඇයි හේතුව? උන්වහන්සේ ගැන ප්‍රකට වෙච්ච නිසා. අනිත් අය දැනගත්ත නිසා. අල්පේච්ඡ ගුණයෙන් යුක්ත නිසා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙන්නේ මහණෙනි මේ පැවිද්ද වනාහි මිනිස්යාව විස්මයට පත් කරවන්න තියෙන එකක් නොවේ කියලා. ඒ නිසා භික්ෂූන් වහන්සේලා මහා සංඝරුවන තමන්ගේ ගුණ ප්‍රකට නොකර තමයි වැඩ වාසය කළේ. මේ හදිසියේ සිද්ධ වෙච්ච සිදුවීම නිසා මහානාග තෙරුන් වහන්සේ අනිත් ජනයා අතර ප්‍රකට වුණා. උන්වහන්සේ වැඩ වාසය කළොත් එහෙම ලාභ සත්කාර ගඟ ගලන්නේ එන්න හේතුවක් උන්වහන්සේගේ ජීවිතය තුළ ඇති වුණා. මේ තෙරුන් වහන්සේ අසිරිමත් සමාපatti සුවයකින් වැඩ හිටපු කෙනෙක් කියලා ප්‍රසිද්ධ වුණා. ප්‍රසිද්ධ වෙච්ච ගමන් කල්පනා කළේ මං අතහැරලා දාලා යා යුතුයි. දැන් බලන්න සංකරුවන සාමාන්‍ය ජනයා සාමාන්‍ය ප්‍රජාව හිතන්නේම කොහොම හරි ප්‍රසිද්ධ වෙන්න නේද? තමන්ට නමක් හදාගන්න, තමන්ට තැනක් හදාගන්න. නමුත් සංකරුවන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී දැක්කේ අසුචියක් වගේ. නුවණැත්තෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හරියට කුණු මඩක් වගේ බැහැර කරනවා කියලයි අපේ මහා කස්සප මහරහතන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ උදාර ගුණය අපිට දකින්න ලැබෙන්නේ සංගරුවන තුල. දැන් අපි අසා තියෙනවානේ එක සිදුවීමක්. ඒක සිද්ධ වුණේ බුද්ධ කාලේ. ඔබ අහලා ඇති මච්චිකා සණ්ඩ කියන ගමේ වාසය කරපු චිත්තග්‍රහපති ගැන. ඔය චිත්තග්‍රහපති කියලා කියන්නේ පින්වතුනි අනාගාමී ශ්‍රාවකෙක්. ඇතින් බුදුරජාන් වහන්සේ උපාසකයන්ට මිනුම් දණ්ඩ කරගන්න කියපු කෙනා. චිත්තග්‍රහපති නිතර නිතර තමන්ගේ නිවසේ දන් දෙනවා. මච්චිකා සණ්ඩ විහාරයේ වැඩ වාසය කරපු සංගරුවනට නිවසට දානෙකට ආරාධනා කළා. ඉතින් දානෙට මහතෙරුන් වහන්සේලා ගොඩාක් වැඩම කළා. එක නවක භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ ස්වාමීන් වහන්සේගේ නම මහක. මහක තෙරුන් වහන්සේත් වැඩියා. ওই මහක තෙරුන් වහන්සේ වැඩම කරපු වෙලාවේ භික්ෂුන් වහන්සේලා දානේ වළඳලා ඔක්කොම අවසන් වෙලා දැන් පාගමනින්ම ආයේ විහාරයට වඩිනවා. ඒ වැඩම කරද්දි පින්වතුනේ මහක තෙරුන් වහන්සේ තමයි සංඝ පිරිසේ ඉන්න බාලම නවකම භික්ෂුව පිටිපස්සෙම වඩිනවා. අනිත් ස්වාමීන් වහන්සේලා ඉස්සරහින් වඩින්නේ. හොඳ තද පෑවිල්ලක් තිබුණා. ඒ පෑවිල්ලට පොළව රත් වෙලා වැල්ල ගිනියම් වෙලා අඩිය තියන්න බැරි තරම් අමාරුයි. ඉතින් අර වැඩිහිටි භික්ෂුන් වහන්සේලා අරි අමාරුවෙන් අඩිය තිය යන හැටි මහක තෙරුන් වහන්සේට පෙවුණා. උන්වහන්සේ එ르දිමත්. උන්වහන්සේ ටිකක් පය ඉක්මන් කරලා වැඩිහිටිම ස්වාමීන් වහන්සේ ළඟට වේගින් ගියා. ගිහින් වැඩිහිටිම ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි හරියට පරිසරේ රත් වෙලා මේ භික්ෂු පිරිසටම අමාරුයි. ස්වාමීනි මේ වගේ මොහොතක වැල්ල සීතල වෙලා අහසට කළු වලාකුළු පැමිණිලා සීතල හුළඟක් හමලා වැයි පොදකුත් එකක් දෙකක් වැටුනොත් හොඳ නැද්ද කියලා ඇහුවා. එතකොට අර වැඩිහිටි භික්ෂුව කියනවා ආශ්මතුනි කොයි තරම් දෙයක්ද එහෙම වෙනවා නම්
එසැනින් මහක තෙරුන් වහන්සේ එරදියක් කළා. ඒ එරදියට රත්තු වැලි පොළව සිසිල් වී ගියා. වැහි වලාකුළු පැමිණියා අර භික්ෂුන් වහන්සේලා ඉන්න තැනට විතරක්. වැහිපොද වැටෙන්න පටන් ගත්තා. සීතල හුලං හමන්න පටන් ගත්තා. සුව පහසු ඇති වුණා. ඔය සිදුවීම දකින්නවා චිත්තග්‍රහපතිතුමා. මොකද එතුමා දානෙන් පස්සේ සංඝ පිරිස පිටිපස්සෙන් ගෞරවයට වන්දනා කරගෙන හීන් සීරුවේ ආවා. එතුමා දැක්ක මේක. එරදියක් කළේ කියලා දැක්කා. ආස හිතුණා. පිටිපස්සෙන්ම භික්ෂු සංඝයා එක්ක ගිහිල්ලා මහක තෙරුන් වහන්සේ යම් කුටියකට වැඩම කරනවාද ඒ කුටියට චිත්තග්‍රහපතිතුමා යනවා. ගිහිල්ලා මහක තෙරුන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ එරදියක් කළා. මට හරි ආස හිතුණා. මං කැමති ස්වාමීනි තව එක එරදියක් බලන්න. මට එරදියක් පෙන්වන්නකෝ කිව්වා. එතකොට මහක තෙරුන් වහන්සේ කියනවා ආහෙනම් ග්‍රහපතිය දැන් ඔබේ ඔය උතුරු සළුව බිම එලන්න. බිම එළුවා. ඕන ඔය වේලිච්ච තනකොළ ටිකක් අරගෙන උතුරු සළුව උඩින් තියන්න තිබ්බා. මහක තෙරුන් වහන්සේ කුටිය ඇතුළට ගිහිලා දොර වහගන්නවා. දොරේ යතුරු සිදුරෙන් පිංගුතුනේ ගිනි දහරාවක් ඇවිල්ලා අර චිත්තග්‍රහපතිතුමාගේ සළුව උඩ තිබුණු තනකොළ ටික දැවී ගියා. හැබැයි මේක එරදියක්නේ. ඒ එරදිය අසිරිය කියන්නේ තනකොළ දැවුනාට උතුරු සළුවට කිසිම හානියක් උන්නේ. චිත්තග්‍රහපතිතුමා උතුරු සළුවේ අලු ගසලා ඒ උතුරු සළුවේ යලි පොරව ගන්නවා. මහක ස්වාමීන් වහන්සේ එළියට ඇවිල්ලා ඇහුවා ග්‍රහපතිය ඇතිද දැන්? උතර කිව්වා ස්වාමීනි බොහෝම සතුටුයි මට. ස්වාමීනි මේ මච්චිකා සණ්ඩේ කියලා කියන්නේ මගේ ගම්මානේ. මං ඔබ වහන්සේට සිව්පසෙන් අප උපස්ථාන කරන්නම් ජීවිත කාලෙම. ඔබ වහන්සේ මෙහි දාලා යන්න නම් එපා. ඉතින් මහක ස්වාමීන් වහන්සේ චිත්තග්‍රහපතිතුමා නික්මිලා සුළු වේලාවකින් මුළු කුටියම අස්පස් කළා. කුටිය පිළිවෙලක් කොට වැඩිහිටි සංඝයාට වන්දනා කොට මච්චිකා සණ්ඩෙන් නික්මිලා වැඩම කළා. යලි ජීවිත කාලේ කවදාවත් උන්වහන්සේ මච්චිකා සණ්ඩේට ආවේ නැහැ. සංගරුවන අසිරිමත්. ඉතින් ඒ බඳු අසිරිමත් පිරිසක් තමයි පින්වතුනි අපිට මේ මනුස්ස ජීවිතේ සංඝං සරණං ගච්ඡාමි කියා සරණ යාමට වාසනාව ලැබුණේ. මෙසේ තමන් වහන්සේ ලද ගුණ විශේෂය කිසි කෙනෙකුට නොහඟවා අපිස් සතොස් ගුණයම මස්තක ප්‍රාප්ත කළ මේ මහා නාග තෙරුන් වහන්සේ ආදී කොට ඇති සුපිලිපන් වූ මහා සංඝරුවන සරණ යමි. සංඝ සරණ යා යුතු. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යනකොට ඒ අල්පේච්ඡ ගුණයෙන් යුක්තව වැඩ හිටපු මහා නාග තෙරුන් වහන්සේව සිහි කරගන්න කියනවා. දැන් අපි ඔබට මහක තෙරුන් වහන්සේගේ පුවතත් සිහි කළා. ඒකත් සිහි කරගන්න. ඒ සිහියේ නගාගෙනයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යා යුත්තේ. උන්වහන්සේලා ආසා කළේ පින්වතුනි යහපත් වූ ප්‍රතිපදාවකට. ඒ යහපත් වූ ප්‍රතිපදාව වෙනුවෙන් තමයි සියලු කැපකිරීම් කළේ. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් මුණ ගැහිච්චාම ඒ ශාසනය තුල මේ ජීවිතේ පරිපූර්ණ සැපයට පත් කරගන්න හැටි බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒක අහන්න ලැබුණාම ජීවිතේ මුළුමනින්ම සැපවත් කරගන්න ඕන කියලා හිතලා අර යහපත් ප්‍රතිපදාවට කැපවෙන පිරිස තමයි සංගරුවන. ඒ හින්දානේ අපි වන්දනා කරන්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන වනාහි මනා ප්‍රතිපදාවේ වැඩ සිටිනාසේක. මොනවද මනා ප්‍රතිපදාව කියන්නේ? සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව. මේ ලෝකයේ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවට වඩා වැඩි මනා ප්‍රතිපදාවක් ලෝකේ නෑ. හේතුව සීල සමාධි ප්‍රඥා තුලින් තමයි පින්වතුනි රාගය දුරු වෙන්නේ, ද්වේෂය දුරු වෙන්නේ, මෝහය දුරු වෙන්නේ, සියලු කෙලෙස් දුරු වෙන්නේ. ඒ සියලු කෙලෙස් දුරු වීම පිණිස පවතින ප්‍රතිපදාවේ හික්මන නිසා
අපි ශ්‍රාවක සංඝරත්නය වන්දනා කරනවා සුපටිපන්නයි. ඒ ප්‍රතිපදාව ඍජු ගති නැති කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කල හැක්කේ ඍජු ගති තියෙන පිරිසකට. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඒ ඍජු වූ ප්‍රතිපදාවේ හික්මෙනවා. මොකද්ද ඍජු වූ ප්‍රතිපදාව? සම්මා දිට්ඨිය. නොඑක් නානාවිද ආකල්ප වලින් යුක්තව වාසය කරන්නේ නැතුව උන්වහන්සේලා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය ගැන මනා දැක්මක් ඇතුව වාසය කරනවා. සම්මා සංකල්ප උන්වහන්සේලාගේ සංකල්ප ඊතා යහපත්. තියෙන්නේ නෙක්ඛම්ම සංකල්ප, මේ කාමයන්ගෙන් නික්මෙන අදහස්. ඊළඟට අව්‍යාපාද සංකල්ප, ද්වේෂ නැති, ගැටීම් නැති, තරහසිත නැති අදහස්. අවිහිංසා සංකල්ප, අවිහිංසාවෙන් යුක්ත කරුණා සහගත දයානුකම්පිත සංකල්ප. එව්වාගෙන් යුක්තව තමයි වාසය කළේ සංගරුවන. ඒකට කියනවා උජුපටිපන්න. ඊළඟට සම්මා වාචා. බොරු කේලම් හිස් වචන පරුස වචනින් වැළකීලා. සම්මා කම්මන්ත. ප්‍රාණඝාතය, සොරකම, සල්ලාලකමින් වැළකීලා. සම්මා ආජීවය. ඊතා පිරිසුදු ජීවිකාවක් ගත කරනවා. සම්මා වායාම ඉන්නහන්සලාගේ වෑයම තියෙන්නේ අකුසල් දුරු කරන්නත් කුසල් වඩන්නත්. ඒක හරි ඍජුයි. සම්මා සති. මනාව සිහිය පිහිටුවාගෙන ඉන්නවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතිපට්ඨානය තුල. ඊළඟට සම්මා සමාධි. ඕන්න ඔය ඍජු ප්‍රතිපදාවේ හික්මීම හේතු කරගෙන උන්වහන්සේලාට හට ගන්නවා ආර්ය සමාධියක්. ඒකට කියනවා සම්මා සමාධි. ඔන්න ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඍජු ප්‍රතිපදාවේ හික්මන නිසා සංගරුවනට අපි කියනවා උජුපටිපන්නයි. ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මෙච්චර කැප වෙන්නේ ලාමක දෙයක් වෙනුවෙන් නෙවෙයි. උන්වහන්සේලා කැප වෙන්නේ උදාාර මාර්ගඵල සාක්ෂාත් කරගෙන මේ සසර දුකින් නිදහස් වෙන්න. සංසාර දුකින් නිදහස් වීම උදෙසා අවශ්‍ය කරන ප්‍රඥාව දියුණු කරන්නටයි මේ සියලු කැපකිරීම. ඥායපටිපන්නයි. සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඒ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය තමන් වහන්සේලා කැපවීමෙන් පුරුදු කරන සීලය, සමාධිය, ප්‍රඥාව ගැන අනිත් අයටත් අනුකම්පාවෙන් කියලා දෙනවා. ඒ නිසා කියනවා සාමීචි පටිපන්න. ඉතින් බුද්ධ ශාසන තුල බිහි වෙන සංගරුවන හැම කල්හි මේ ගුණයෙන් යුක්තයි. ඒ නිසා පින්වතුනි අපි සංගරුවන ගැන සිත පහදව ගන්නකොට අතීත බුද්ධ ශාසනවල වැඩ හිටපු උත්තමයෝ ගැන පවා චිත්ත ප්‍රසාදය ඇති කරගත්තා වෙනවා. මොකද ඒ උතුමන්ටත් තිබුණ මේ ගුණමයි. කොයි බුද්ධ ශාසනයක වුණත් ලෝකයට සෙත සුව සලසීම පිණිස පහළ වෙන්නේ තෙරුවන්. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. කොයි කාලෙක වුණත් බුද්ධ රත්නයේ ගුණ එක වගේමයි. ධර්ම රත්නයේ ගුණ එක වගේමයි. සංඝ රත්නයේ ගුණ එක වගේමයි, වෙනස් වෙන්නේ. දැන් බලන්න මේ සංඝ සරණ ග්‍රන්ථයේ අවසාන පුවත 46 වෙනි පුවත රාද තෙරවත. මේක මේ බුද්ධ කාලේ සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. කාශ්‍යප සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවුණු කල්හි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවාට පස්සේ රාද නම් එක කුල පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ අසා සද්ධර්මයේ ගැන අසා ගිහිගෙන් නික්ම ශ්‍රාවකයන් සමීපේ පැවිදි වීය. ඒ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ළඟට ගිහින් ඇහුවා, ස්වාමීනි මේ ශාසනයේ දුර කොපමණක් තියනවද? දුර කියලා කිව්වේ පුරුදු කරන්න දේවල් කොච්චරක් තියනවද? එතකොට කියලා තියෙනවා ආයෂ්මතුනි බුද්ධ ශාසනයේ තියෙනවා ග්‍රන්ථ දුරය. ඊළඟට තියෙනවා විදර්ශනා දුරය. ග්‍රන්ථ දුරය කියලා කිව්වේ ධර්මය කටපාඩමින් දරා ගැනීම. දැන් මේ කාලේනේ ධර්මයේ ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ. ඔබ දන්නවා බොහෝ කාලයක් ධර්මයේ තිබුණේ
කටපාඩමින් දරාගෙන. එතකොට කටපාඩමින් දරාගනිද්දී තවත් මතක ශක්තිය ඇති ආචාර්යයන් වහන්සේ නමක් ළඟ වත්පිළිවෙත් කර කර අර ධර්මයේ ඉගෙනගෙන මතක තියාගන්න ඕන. ඒකට ලොකු කාලයක් යනවා. ඒ කාලය උදෙසා කැප වෙනවට කියනවා ග්‍රන්ථ දුර කියලා. විදර්ශනා දුර කියලා කියන්නේ මූලික ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලිව ඉගෙනගෙන ඒක පුරුදු කරන්නම කැප වෙනවා. සතිපට්ඨාන ඉගෙනගෙන ඒක පුරුදු කරන්නම කැප වෙනවා. ඒකට කියනවා විදර්ශනා දුර. එතකොට මේ රාද කියන භික්ෂුන් වහන්සේ තෝරගත්තා මට විදර්ශනා දුරේ හොඳයි. උන්වහන්සේ විදර්ශනා දුරේ ඉගෙනගෙන වනපියසට වැදිලා භාවනා කරලා සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඉතින් මෙහි කියවෙනවා මෙසේ සර්වඥයන් වහන්සේ වදාළ පරිද්දෙන් විදර්ශනා දුරේහි මස්තක ප්‍රාප්තව භාවනා වඩා රහත් වූ ඒ රාද තෙරුන් වහන්සේ ආදී කොට සුපිලිපන් මහා සංගරුවන සරණ යමි කියලා සංඝ සරණ යා යුතුයි. ඉතින් මේ කතා ප්‍රවෘත්තියෙන් තමයි පින්වතුනි සංඝ සරණ ග්‍රන්ථය අවසන් වෙන්නේ. කතා ප්‍රවෘත්තීන් 46කින් යුක්ත උතුම් ග්‍රන්ථ රත්නය ওই විදිහට අවසන් වෙනවා. අපිට සංගරුවන සරණ යෑම පිණිස සංගරුවනේ ගුණ කතා බොහෝමයක් කියලා දීලා. ධර්මදේශනා 21ක් මුල් කරගෙනයි අපි මේ උතුම් බණපද ටික පින්වතුන්ලාට සිහිපත් කළේ. ඉතින් මේ දේශනා මුල් කරගෙන පින්වතුන්ලා තව තවත් සිත පහදව ගන්නට සංගරුවන ගැන. මොකද පින්වතුනේ මේ ලෝකේ සුපටිපන්න ගුණධරන උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණධරන පිරිසක් අතිශයින්ම දුර්ලභයි. බුදුරජාන් වහන්සේගේ උපත ගැන දේශනාවේ සඳහන් වෙන්නේ බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුදුවරුන්ගේ උපත කල්ප 100කටත් දුර්ලභය. බුදුවරුන්ගේ උපත පින්වතුනේ කල්ප 100කටත් දුර්ලභ නම් බුදු කෙනෙක්ගේ පහළවීම කල්ප 100කටත් දුර්ලභ නම් ධර්මයේ පහළවීමත් කල්ප 100කටත් දුර්ලභයි. ධර්මයේ පහළවීමත් කල්පයේ 100කට දුර්ලභ නම් ඒ ධර්මයෙන් උපදින සංගරුවනේ පහළවීම ඒ වගේම දුර්ලභයි. ඊටාම කලාතුරකින් සංගරුවන දකින්න ලැබෙන්නේ. ඊටාම කලාතුරකින් සංගුණයට හිත පහදව ගන්නට ලැබෙන්නේ. ඊටාම කලාතුරකින් සංගරුවන උදෙසා පුද සත්කාර කරන්න ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සංගරුවන ගැන කියනකොට වදාලා මහණෙනි මේ ශ්‍රාවක මහා සංඝරත්නය ආහුනේය ගුණයෙන් යුක්තයි. මේ බඳු අසිරිමත් ගුණ දරනා පිරිස දුර ඈතක වැඩ ඉන්නවා කියලා ආරංචි වුණත් දුර බැහැර ගෙවාගෙන ගිහිල්ලා මහන්සි වෙලා කැප වෙලා අප උපස්ථාන කරන්න තරම් සුදුසු ගුණයක් ඒ උත්තමයන්ගේ ජීවිත තුල තියෙනවා ආහුනේයයි. ඉතා දුර ගෙවාගෙන වුණත් උන්වහන්සේලා හොයාගෙන යන්න සුදුසුයි. ආහුනේය ගුණ ඇත්තේය. ඊළඟට පාහුනේයෝ ඒ උතුමන් තමන්ගේ සමීපයට වැඩම කළොත් ආගන්තුක සත්කාරයෙන් අප උපස්ථාන කරන්න සුදුසුයි. ආගන්තුක සත්කාරයෙන් අප උපස්ථාන කිරීම උදෙසා අතිශයින්ම සුදුසු පිරිස බුදුරජුන්ගේ ශ්‍රාවක සංගරුවනයි. දක්ඛිනේයෝ මත්තෙහි පින් සලකා දම්පැන් පූජා කරන්නට සුදුසුම පිරිස ශ්‍රාවක මහා සංඝරත්නයයි. මත්තෙහි පින් සලකා දන් දෙනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට පින් පිණිසත්. ඒ වගේම තමන්ගේ නමින් මිය ගියා වූ ඥාති වර්ගයාට පින් පිණිසත් ශ්‍රාවක සංගරුවනට දම්පැන් පූජා කරලා අප උපස්ථාන කරලා රැස් කරන පින මහත්ඵලයි මහානිසංසයි. ඒ සංගරුවන ඒ උදෙසා සුදුසු ගුණයෙන් යුක්තයි. ඇත්තම පිංගුතුනේ සංගරුවනට අප උපස්ථාන කරනකොට සකස් වෙච්ච පින ගැන හිතද්දී ඒ උත්තමියෝ ගැන අපිට හිත පහදව ගන්න ලැබෙන එක අපි අපේ මනුස්ස ජීවිතේ ලබන පුදුම භාග්‍යයක්. ඒ කියන්නේ ඒසා මහා ගුණයකින් යුක්තයි. එක අවස්ථාවක අපේ තිලෝගුරු වරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
තව්තිසා දෙව් භවනට වැඩම කළා දෙවියන්ට දහම් කතාව කරන්න. එතකොට බුදුරජාන් වහන්සේ තව්තිසාවේ පාණ්ඩුකම්බල සෛලාසනේ වැඩ ඉන්නවා. ওই වෙලාවේ මහා දිව්‍ය පිරිස බණහන්ට එකතු වුණා. ඒ එකතු වෙච්ච පිරිස අතරේ හිටියා ඉන්දක කියලා දේව පුත්‍රයෙකුත් අංකුර කියලා දේව පුත්‍රයෙකුත්. මේ දෙන්නාම එකලඟ වාඩිලා හිටියේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නට ආරම්භ කරනකොට අර අංකුර කියන දේව පුත්‍රයා ටික පස්සට ගියා. ආනුභාව සම්පන්න දෙවිවරු එනකොට අංකුර දෙවියාට ඉස්සරහා වාඩි වෙලා ඉන්න බැරුව ගියා. ටික පස්සට ගිහිල්ලා අවසානයේ අංකුර දේව පුත්‍රයා බණ පටන් ගන්නකොට යොදුන් 12ක් ඈත හිටියේ. යොදුන් 12ක ඈත. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර අංකුර දේව පුත්‍රයාට කියනවා, "ඈ අංකුර, ඔබ මහා දම් පූජා කරපු කෙනෙක් නේද? කාලාන්තරයක් දන් දීපු කෙනෙක් නේද? මොකෝ ඔබ මේ ඈතට ගිහිල්ලා ඔබ මගේ ළඟ ඉඳගෙන බණ අහන්න එපයි කිව්වා." එතකොට අංකුර කියනවා, "ස්වාමීනි, මං ගොඩාක් දන් දුන්නා තමයි. බොහෝ කාලයක් දන් දුන්නා තමයි. ඒ වුණාට ස්වාමීනි, මන් දීපු දානේ මහත්ඵල මහානිසංස කරන්න පුළුවන් කෙනෙක් මගේ දානේ පිළිගන්න ආවේ නැහැ. ඒ නිසා ස්වාමීනි, මං කොපමණ දන් දුන්නත් මාගේ දාණය මහත්ඵල මහානිසංස වුණේ නැහැ. ස්වාමීනි, මං ඒ කාලේ දානේ දෙනකොට ගැල් 12000ක ආහාර පාන මං පූජා කළා. ස්වාමීනි, දන් බෙදන්ට විතරක් සේවක පිරිස හිටියා මට 12000ක්. දානෙට කොළුබඩු අඹරන්ට ආදී කටයුතු වලට 12000ක් හිටියා. දරපලන්ට 60000ක් විතර තරුණයෝ හිටියා. ස්වාමීනි, එහෙම මහා විශාල දානයක් මං සිද්ධ කළා. කොටින්ම ස්වාමීනි, ආහාර පාන විතරක් නොවේ දන් දුන්නේ. කුඩ ඕන අයට කුඩ දුන්නා. සෙරෙප්පු ඕන අයට සෙරෙප්පු දුන්නා. රෙදිපිලි ඕන අයට රෙදිපිලි දුන්නා. අඩුවක් නැතුව මං දන් දුන්නා. හැබැයි එහෙම දන් දුන්නත් මගේ දානේ මහත්ඵල මහානිසංස කරන්න පුළුවන් එක කෙනෙක්වත් දානෙට ආවේ නැහැ. මොකද ඒ කාලේ අබුද්ධෝත්පාද කාලයක්. බුදුරජුන්නේ ධර්මයේනේ ශ්‍රාවක සංගරුවන නැහැ. දානෙ පිළිගන්න දුගී මගේ යාචක ආදීන් ආවා. නොයෙක් ශ්‍රමණ පිරිසුත් ආවා. නමුත් සංගරුවන නැහැ. ඒ නිසා දානයේ මහත්ඵල මහානිසංස උනේ නැහැ. අංකුර දේවපුත්‍රයා කියනවා, "ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, ඒ වුණාට ඔය ඔබ වහන්සේ ළඟම ඉන්න ඉන්දක ඔය ඉන්දක දම්පැන් පූජා කළේ එකම එක බත් හැන්දක්. හැබැයි ස්වාමීනි, ඒ බත් හැන්ද පිළිගන්ට ශ්‍රාවක සංගරුවන වැඩ හිටියා. අනුරුද්ධ කියන මහතෙරුන් වහන්සේ තමයි ඔය දානේ පිළිගත්තේ. ස්වාමීනි, ඒ දානේ මහත්ඵල මහානිසංස වුණා." බලන්න පිංගුතුනි, එතකොට ශ්‍රාවක මහා සංඝරත්නය කියලා කියන්නේ කොයිතරම් දක්ෂිනාග්‍ර පිරිසක්ද? දම්පැන් පිළිගන්ට සුදුසුම පිරිස දක්ෂිනාග්‍රයි. අංජලි කරණීය බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඇදිලි බැඳ වන්දනාමාන කරන්නට. එසේ වන්දනාමාන කිරීමෙන් බොහෝ පින් රැස් වෙන පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස, මහණෙනි, මේ ලෝකේ උතුම්ම පින්කෙත කියා කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයටයි. පිංගුතුනි, මේ මනුස්ස ජීවිතේට අපි එනකොට අපිට ලොකු වාසනාවක් ලැබුණා. ඒ බඳු උතුම් පිරිසක් සරණ යන්නට. ඒ බඳු උතුම් පිරිසකගේ ගුණ අසන්ට. දැන් බලන්න, අපි අපේ මේ ලංකා භූමියේ ඒ කාලේ වැඩ හිටපු ශ්‍රාවක පිරිස සංඝ සරණ නමින් ග්‍රන්ථ පවා සම්පාදනය කරලා තියෙනවා. මේවා කියවලා සංගරුවන ගැන සිත පහදවා ගනිල්ලා කියන අදහසින්. අපි මේ සංඝ සරණ ග්‍රන්ථය මේ කාලවකවානුව පුරාවට ඉගෙනගෙන
අද මේ උතුම් ධර්ම දේශනාවෙන් සංඝසරණ ග්‍රන්ථය අවසන් වෙනවා. ඉතින් පින්වතුන්ලාට අවස්ථාවක් ලැබුණොත් සංඝසරණ ග්‍රන්ථය අරගන්න. අරගෙන මේ ග්‍රන්ථයේ තියෙන ප්‍රවෘත්ති කියවන්න. කියවලා හොඳට හිත පහදව ගන්න. පින්වතුනි මේ මනුස්ස ජීවිතය ඇතුලේ අපිට තෙරුවන් ගැන බලවත්ව චිත්ත ප්‍රසාදය ඇති කරගෙන තියාගන්න ලැබුණොත් ඒකමයි අපිට තියෙන රැකවරණේ. ඒ නිසා අපි හැමදෙනාට තෙරුවන් ගැන ඇති වූ චිත්ත ප්‍රසාදය තව තවත් බලවත් කරගෙන මේ මනුස්ස ජීවිතේ සැපවත් කරගන්නට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අප විසින් අද දවසේ මේ සිදු කළා වූ උතුම් ධර්ම දානමේ පින්කමත් ඒ වගේම සංඝසරණ දේශනා මාලාවේදී මේ උතුම් ග්‍රන්ථ රත්නයේ අසිරිමත් ප්‍රවෘත්තීන් විස්තර කරමින් අප විසින් සිදු කළා වූ සියලුම ධර්ම දානමේ පින්කමුත් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරු ප්‍රධාන පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීසුරින් දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාටම දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ රටලෝක වාසී සිල්ගුණ පුරන උතුම් මහා සංගරුවනට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන්ව ගෞතම ශාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ ධර්ම දානය සිදු කරන හිඳෝගම මහගිරි උල්ල නිකවැරටි යන ලිපිනේ පදිංචි පින්වත් සමුද්‍රිකා සඳමාලි මාන්නපිරුම මහත්මියගේ නමින් මීට වසරකට පෙර මිය පරලෝ ගිය පින්වත් එම්.එම්. ජිනදාස පියාණන්ට මේ සියලු පින් අනුමෝදන්ව පියාණන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඒ වගේම WMUC විජේකෝන් මහතාගේ නමින් මිය පරලෝ ගිය WM දිසානායක පියාණන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව අපගේ ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ටත් ධර්මාවබෝධ කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් JM සීටි ටම්මා මෑණියන්ට එම්.එම්. කුසුමාවතී නැන්දාට සහ දෙමාපියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දූ දරුවන්ටත් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව පිණිස ධර්මාවබෝධයේ පිණිස මේ පින හේතු වේවා. WMUC විජේකෝන් මහතාගේ සුජීවත්ව සිටින WB විමලාවතී මෑණියන්ට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවය ධර්මාවබෝධය සැලසේවා. සහෝදර සහෝදරියන් වන එම්.එම්. නෙළුම් කුමාරසිරි, එම්.එම්. මානෙල් සෞම්‍යලතා, එම්.එම්. දිනේෂ් මදුසංක, E.A. චන්ද්‍රිකා සඳමාලි, B.A. රුවන් ප්‍රියන්ත, G.A. සන්ධ්‍යා කුමාරී සහ ඔවුන්ගේ දූ දරුවන් සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ධර්ම දානයේ සිදු කරන මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තියම සැලසේවා. හිඳෝගම මහගිරිල්ල නිකවැරටි යන ලිපිනේ පදිංචි පින්වත් එම්.එම්. සමුද්‍රිකා සඳමාලි මාන්නපිරුම මහත්මිය ඇතුළු අද ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වත් සෑම සියලු දෙනාටත්
ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාටත් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. රැකී ආරක්ෂා ආදියත් දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් ගෞතම සාසනය තුලම උතුම් තෙරුවන් සරණේ පිහිට ආශිර්වාදයේ සලසාගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.